අයිබෝවන් සෑම සියලු දෙනාටම අයිබෝවන් කියනවා සුබ දහවලක් වේවා මේ දේශනය මේ කෙටි දේශනය අපි මේ විදිහටයි මේක පෙළ ගැස්ම තියෙන්නේ ඉතා කෙටියෙන් අපි විමසා බලමු ලෝක සංගීතය පිළිබඳව මොකද ඒ පිළිබඳව නොදැන එකපාරටම කිසිම රටක සංගීත ක්‍රමවේදයක් සංගීත සමාජ විද්‍යාව කියන විෂයට ඇතුළු වෙන්නට අමාරුයි ඊළඟට අපි බලමු කොහොමද මේ එවලූෂන් එක සිද්ධ වුනේ ඊට පස්සේ සමාජයත් සමග දැන් ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා මට කිව්වේ සුවිශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ කර්ණාටක සංගීතයත් සමග කොහොමද ජනතාව ගනුදෙනු කරන්නේ කියන එක පිළිබඳව කතා කරන්න කියලා. ඉතින් මේක ඊටාම සරල දේශනයක් වැඩසටහනක්. මොකද මේ අයට මේ මියුසික් ඇන්ත්‍රොපොලොජි කියන එක ගැන ඒක විශාල පරාසයක විහිදෙච්ච විෂය පතයක්. ඉතින් මියුසික් ඇන්ත්‍රොපොලොජිස් අපි කියන්නේ මේකට එත්නොමියුසිකොලොජි කියලා, ජනවාර්ගික සංගීතය කියලා. ඉතින් ඒකෙත් විශාල පරාසයක රිසර්ච් තියෙනවා කරපුවා. ඉතින් අර අපි මේක අර පුනීලකින් කරලා වගේ අපි අන්තිමට කර්ණාටක සංගීතය කියන තැනට එළඹෙන්නට ඉස්සරලා මම ඊටමත් සැකෙමින් ලෝක සංගීත ඉතිහාසය පිළිබඳව යම් කිසි අදහසක් ලබා දෙන්නට ස්ලයිඩ් කීපයක් ගන්නම්. දැන් ලෝක සංගීත ඉතිහාසය ශිෂ්ටාචාරයේ ආරම්භය තෙක්ම දිව යනවා. සමහර සංගීත සමාජ විද්‍යාඥයන් කියන්නේ ලෝක සංගීත ඉතිහාසය අවුරුදු 67000ක් පැරණි කියලා. නමුත් ශ්‍රීමත් යෙහුඩි මෙනුහින් කියන ඉතාමත් සුප්‍රකට වයලින් වාදකයා සහ ග්‍රන්ථ කතුවරයා The Music of Man කියලා එතුමන් විසින් රචිත ග්‍රන්ථයේ සඳහන් කරන ආකාරයට ලෝක සංගීත විකාශය සිද්ධ වෙලා තියෙන්නේ මීට අවුරුදු 37000කට එපිටින්. එතකොට මේ මුල් කාලේ තමන්ගේ හැඟීම් දැනීම් සංවේදනයට යොදාගත් කටහඬ පසු කාලෙක මදක් සංවේදානාත්මක ලෙස ගායනය සඳහා යොදා ගන්නවා. මේ ගායනා ආරම්භ වුණා කියලා විශ්වාස කරන්නේ ක්‍රිස්තු වර්ෂ 900ටත් ප්‍රථම. මේ ලියවුණු ගායනා කොහේවත් තැනක ලේඛනගත වී නැහැ. දැන් මේ මුඛ පරම්පරාවට අයත් ගායනා අපිට අද ලබා ගන්න පුළුවන් නම් ඒ හරහා අපට එකල සමාජාර්ථික වටාපිටාව පිළිබඳව වැදගත් කරුණු රාශියක් සම්ප්‍රේෂණය කරගන්නට හැකි වෙනවා නොඅනුමානයි. ක්‍රිස්තු වර්ෂ 1400 ක්‍රිස්තු පූර්ව 1400 දී පමණ ලේඛනගත ලෝක ඉතිහාසයේ ප්‍රථම ගී රචනා සමුච්චය හරියාන් ගීතිකා නැතිනම් හරියාන් හිම්ස් ලෙස හැඳින්වෙනවා. දැන් මම මේ මුල්ම හරියාන් මේ ගී රචනා අපිට හමු වෙන්නේ මේ මෑත 1950 අවුරුද්දේ සිරියාවේ උගරිට් කියන ප්‍රදේශයෙන් තමයි අපිට මේ රචනා හමු වෙන්නේ. අපි ඊටම කෙටි මේ වාදන ඛණ්ඩයට සවන් දෙමු. මේ තමයි ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ලියවෙච්ච ගී රචනාවක්. ලයර් නැමැති තත්භාණ්ඩය යොදා ගනිමින් මයිකල් ලෙවි සංගීතවේදියා කරන වාදනයක්, කෙටි වාදනයක් මේ. ලෝකයේ ප්‍රථම සංගීත භාණ්ඩය ලෙසට අනුමාන කරන්නේ බටනලාව කියලා මතයක් තියෙනවා. මේ බටනලාව
ඒ කියන්නේ මහාභාරත කාව්‍යයේ අවුරුදු 5000කට විතර ප්‍රථම ලියවිච්ච මහාභාරත කාව්‍යයේ කියන විදිහට බටනලාවේ ඉතිහාසය අවුරුදු 5000කට පමණ ඈතට විහිද යනවා. බටනලාව පිළිබඳ තියෙන්නේ මුල්ම රචනා තියෙන්නේ ක්‍රිෂ්ණා දෙවිඳින් වෘන්දාවනයේ සැරිසරන කොට ගෝපීන් සමග බටනලාව වාදනය කරමින් ගෝපීන් වශී කරගත්තා කියලා ඉතාමත් අලංකාර ලෙස මහාභාරත කාව්‍යයේ සඳහන් වෙනවා. එතකොට බටනලාව ප්‍රධාන සංගීත භාණ්ඩය ලෙස ලෝකයට පැමිණෙද්දී ඊළඟට බටනලාව වාදනයට තාලවාද්‍ය භාණ්ඩයක් ලෙස මුලින්ම ලෝකයට හැඳින්වෙන්නේ ඝටම් නැමැති වාදන භාණ්ඩය කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඔබ මේ දකින්න ඡායාරූප දෙකේ දිත්වේ ඉන්නේ පණ්ඩිත් හරිප්‍රසාද් චෞරාසියා. ඔහු තමයි උතුරු ඉන්දියාවේ මෑත පහළ වූ බටනලා වාදනය පිළිබඳ අති විශිෂ්ට සංගීතවේදියා ලෙස සැලකෙන්නේ. පහළින් ඉන්නේ විද්වාන් වික්කු විනායකරාම්. ඔහු තමයි ඝටම් වාදනයේ පියා ලෙස අද මුළු ලෝකෙම සලකන්නේ. එතුමා තමයි මගේ ගුරුතුමා. උන්වහන්සේ ළඟ තමයි මම අවුරුදු 3ක් තිස්සේ ඝටම් වාදනය සහ සංගීත සමාජ විද්‍යාව කියන විෂය මුලින්ම අත්පොත් ලැබෙන්නේ මට උන්වහන්සේ තමයි. අපි මේ ඝටම් සහ බටනලා ගැන කතා කරපු නිසා අපි කෙටි බටනලා සහ ඝටම් වාදන ඛණ්ඩයකට සවන් දෙමු. මේ බටනලා වාදනය කරන්නේ ජයන්ත්. මේ ඝටම් වාදනයට එකතු වෙන්නේ කාර්තික් කුමාර්. ඔහු මගේ සහෝදරයෙක්. ඒ කියන්නේ මායි ඔහුයි එකම කාලේ තමයි ගුරුජිගෙන් මේ ඝටම් වාදන ඉගෙන ගත්තේ. ගෙදර නතර වෙලා කාර්තික් නම් එළියේ ඉඳලා ආවේ. මම ගෙදර අවුරුදු 3ක් ගුරුජිගේ ගෙදර නතර වෙලා ඉඳගෙන ඉගෙන ගත්තේ. කාර්තික් ඝටම් දැන් දැනට ඉන්න ප්‍රසිද්ධ ඝටම් වාදකයෙක් වුණාට ඔහු ආචාර්ය උපාධිය තියෙන්නේ සංස්කෘත භාෂාව පිළිබඳ. He's a professor, doctor of Sanskrit language. So let's listen to this short piece. මට නම් හරි දුකයි මේ සංගීත ඛණ්ඩ මගින් නතර කරන්න සිද්ධ වීම ගැන. නමුත් කරන්න දෙයක් නැහැ, අපිට තියෙන කාල වේලාව කෙටි නිසා. අපි දැන් කතා කරමු මේ අපේ මාතෘකාව කර්ණාටක සංගීතයේ එක්කලා කොහොමද සමාජ සංගත වීම පිළිබඳව. ඇත්තටම අපි ඉන්දියානු සංගීතය ගැන පොඩ්ඩකට අපි හිත යොමු කරොත් එහෙම කිසිම කෙනෙකුට කියන්න බෑ ඉන්දියානු සංගීතය කොයි කාල වකවානුවේ ලෝකයට ආවද කියලා. නමුත් සංගීත සමාජ විද්‍යාඥයින් ඒක කාල තුනකට වෙන් කරලා දක්වනවා. පුරාණ, මධ්‍යකාලීන සහ නවීන කියලා ත්‍රිකාලයට දාලා ගන්නවා. ancient, medieval and modern කියලා. දැන් ancient period එහෙම නැත්නම් පුරාණ කාලය තමයි වේදික් යුගය කියලා ගන්නෙ. මේ
ක්‍රිස්තු පූර්ව 2000 පවන කාලේ. එතකොට මේ වේදික සාහිත්‍ය ඇතුලේ යම් ස්ථානවල තියෙනවා මේ සේජර්ස්ලා ඒ කාලේ හිටපු ගුරුවරු මේ ගායන කරනකොට ඔවුන්ගේ බිරින්දෑවරුන් වීණා වාදනය කරමින් ඒ ගායනාවලට අත්වැල් තිබ්බයි කියලා. මේ වේදික යුගයේ එක විශේෂයක් තමයි වේදික chants කියලා අපි අරගන්නවා. ස්තෝත්‍ර ගායනා අපි කෙටි ස්තෝත්‍රයක් සවන් දීලා ඉමු අපිට වේදික ඒ හඬ දැනගන්නත් එක්කලා. गणपतिगुं हवामहे कविं कवीनामुपमश्रवस्तमम् ज्येष्ठराजं ब्रह्मणां ब्रह्मणस्पतमानशृण्वन्नोतिभिः सीदसादनम् ॐ महागणपतये नमः ॐ भद्रङ्गर्णे विष्णुयामदेवाः भद्रं पश्येमाक्षभिर्यजत्राः स्थिरैरङ्गैः स्पृष्ट्वागं सस्तनोभिः वृषेम देवहितैर्यदायुः स्वस्ति न इन्द्रो वृद्धश्रवाः स्वस्ति नः पूषा विश्ववेदाः स्वस्ति नस्ताक्षो अरिष्टनेमिः स्वस्ति नो बृहस्पतिर्दधातु ॐ शान्तिः शान्तिः शान्तिः. දැන් මේ වේදික ස්තෝත්‍ර ලියවිලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්. මේ ස්තෝත්‍ර ගායනයේදී සුවිශේෂය තමයි මේ වාගේ වචන උච්චාරණය. අපි ඉතා කුඩා කාලේ මේ ස්තෝත්‍ර ගායනය පුරුදු පුහුණු කරනවා. ඒ පුරුදු පුහුණු වෙනකොට ප්‍රධානම දේ තමයි වචන උච්චාරණය. මා හිතනවා ඔබ පිරිත් සජ්ජායනය කරනකොටත් නිවැරදි වචන උච්චාරණයෙන් ඒ සජ්ජායනා කළොත් පමණයි ඉන් නිසි ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙන්නේ කියන එක ඔබ අහලා ඇති. මේකත් එහෙම තමයි. අපි පුංචිම කාලේ ඉගෙන ගන්නවා ගජානනං භූත ගණාදිසේවිතං කපිත්ථ ජම්බෝ ඵලසාර භක්ෂිතම් කියලා සංස්කෘත භාෂාව නිවැරදිව උච්චාරණය කරමින් කරන ගායනා සුවිශේෂයක් තමයි මේ ස්තෝත්‍ර. මේවා දකුණු ඉන්දියාවට ඉතාමත් විශේෂයි. දැන් අපි මේ මුල් කාලෙන් පස්සේ මිඩීවල් පීරියඩ් එකට එනවා. ඒ කියන්නේ මධ්‍යකාලීන යුගයට ආවහම මේ මධ්‍යකාලීන යුගයේ ලෙස ගණන් ගන්නා 7 වෙනි සහ 13 වෙනි සියවස් වල තමයි ඉන්දියාව මෝගල් අධිරාජ්‍යය විසින් මැද පෙරදිග සිට ඉන්දියාවට පැමිණ විශේෂයෙන්ම ඉන්දියාවේ උතුරු කොටස ආක්‍රමණය කරන්නේ මේ 7-13 කාල පරිච්ඡේදයේ. එතකොට ඒ කාලෙදී විශේෂයෙන්ම ඒ කාලේ වෙනකොට තිබුණේ එක ඉන්දියානු සංගීත ක්‍රමයක් විතරයි. ඒකට කිව්වේ ශුද්ධ ඉන්දියානු සංගීත ක්‍රමය කියලා. එතකොට දෙකට බෙදලා තිබුණේ නෑ. ඒකට දැන් මේ මෝගල් ආක්‍රමණයක් එක්කලා යම් යම් සංස්කෘතිකමය වෙනස්කම් කලා කටයුතු වල වෙනස්කම් සිද්ධ වෙන්නට පටන් අරගත්තා. ඒකට අකමැති වෙච්ච වංශවත් කුලවත් පිරිස මුදල් හදල් තිබිච්ච පිරිස ව්‍යාපාරිකයින් වගේ ඒ අය උතුරු ඉන්දියාව හැරදාලා දකුණට සංක්‍රමණය වෙන්න පටන් අරගත්තා. මෙහෙම සංක්‍රමණය වෙච්ච මේ වංශවත් කුලවත් මිනිස්සු ඒ අය එනකොට ඔවුන්ගේ එකල සිටි ඉතාම දක්ෂ සංගීතඥයින්, මූර්ති ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, වාස්තු විද්‍යාඥයින් වාගේ විශාල වෘත්තිකයින් පිරිසකුත් එක්කලා තමයි පසුබැස්සේ මේ දකුණට සංක්‍රමණය වුණේ. මෙහෙම ආපු පිරිස මේ කර්ණාටක ප්‍රාන්තයේ මේ ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 4ක් තියෙනවා. කර්ණාටක, ආන්ධ්‍රා, කේරලා සහ තමිල්නාඩු කියලා. මේ ප්‍රාන්ත 4ට විසිරෙනවා.
එතකොට මේ අය ඇවිල්ලා ඉස්සෙල්ලාම නතර වෙන්නේ කර්ණාටක ප්‍රාන්තේ. ඒකට මහාචාර්ය සාම්බමූර්ති කියන සංගීතවේදියා ඔහු ලියු ග්‍රන්ථයක තැනක සඳහන් කරනවා මෙතන තමයි හින්දුස්ථානි සහ කර්ණාටක වශයෙන් ඉන්දියානු සංගීතය දෙකට බෙදිච්ච අවස්ථාව කියලා. දැන් කර්ණාටක සංගීතය කියලා නම දෙන්නට එක්තරා හේතුවක් ඔහු දක්වනවා. ඔහු කියනවා මේ සංක්‍රමණය වූ පිරිස ප්‍රථම වතාවට නතර වුණේ කර්ණාටක ප්‍රාන්තේ. එතෙන් සිට තමයි පුරන්දරදාස් කියලා අපේ සංගීත කර්ණාටක සංගීත ශෛලියේ පියා ලෙස සැලකන පිතාමහ කියලා අපි කියන්නේ. පුරන්දරදාස් සංගීතවේදියා හරහා කර්ණාටක සංගීතයේ විශාල උද්දීපනයක් ප්‍රබෝධයක් ඇති වුණේ කර්ණාටක ප්‍රාන්තය නිසා ඊට කර්ණාටක සංගීතය කියන නම වැටුණා කියලා එක අදහසක්. ඒත් එක්කම තවත් අදහසක් ඉදිරිපත් කරනවා සාමාන්‍යයෙන් අපි ද්‍රවිඩ භාෂාවෙන් නීංග ශරියාන කර්ණාටහම් කියලා කියන්නේ ඔබ හනමිටි පරණ මිනිහෙක් කියන එක. you're an orthodox person කියන එක තමයි නීංග ශරියාන කර්ණාටහම් කියන. එතකොට ඒ අදහස නිසා එසේ වූ නිසා කර්ණාටක සංගීතය කියලා මේකට නම වැටුණා කියලා ඊළඟ අදහස. දැන් මේ විදිහට දැන් 13 ඉඳලා 17 වෙනකල් එහෙම පැමිණි අය 18 සහ 19 වෙනි සියවස්වල විශේෂයෙන්ම මයිසූර්, ට්‍රැවන්කෝර්, තංජෝර් වැනි ප්‍රදේශවල රාජකම් කර රාජ්‍යවල සහ කුලවත් වංශවතුන්ගේ දායකත්වය සංගීතය, නර්තනය සහ අනෙක් සකල කලාවන් පෝෂණය කරන්නට ඔවුන් හොඳටම සහාය දුන්නා. ඉතින් දැන් ඒ සහාය විශේෂයෙන්ම මේ 19 වෙනි සියවසට එනකොට දැන් මුල් කාලයේ දේවදාසී ඒ කියන්නේ කුලයෙන් අඩු පූජනීය ස්ථානවල කෝවිල් වල වාගේ තැන්වල රාජකාරී කරපු දේවදාසී සහ ඊළවාසී කියන සහ ඉසෙයි වෙල්ලාල කියන පරම්පරාවලට අයිති වෙලා තිබිච්ච සංගීතය සහ නර්තනය 19 වෙනි සියවසේදී මේ කුලයෙන් ඉහළ විශේෂයෙන් බ්‍රාහ්මණ කුලයේ පිරිස මේ අය මේක තමන්ගේ කරගත්තා. එතෙන් සිට ඔවුන්ට මිල මුදල් තිබිච්ච නිසා ඔවුන්ගේ දරු මුණුපුරන්ට මේ විශේෂයෙන්ම සංගීතය සහ නර්තනය කියන කලාංග දෙක උගන්වන්නට පටන් අරගත්තා. එතකොට මේ ඉගෙනීම දැන් උදාහරණයක් විදිහට මගේ පියා අපිට කියපු දෙයක් තමයි මේ බුද්ධිය අයිතිකාරයෝ අපි. එතකොට අනිවාර්යෙන්ම එක්කෝ සංගීතය එක්කෝ නර්තනය කියන විෂයන් දෙකෙන් එකක් ඉගෙන ගන්න ඕනේ කියලා අපිට බල කරා දෙමාපියෝ. ඉතින් දැන් අද මේ වෙනකොට ඉන්දියානු සංගීතයේ මේ මොඩර්න් පීරියඩ් එකට එනකොට විශේෂයෙන් සංගීතය කියන එක අපේ ජීවිතවලට හිදා බැහැලා තියෙනවා. සත්‍යකින්ම සංගීතය සහ නර්තනයෙන් තොර ජීවිතයක් නැහැ. ඔබ ඉන්දියාවට ගිහින් තියෙනවා නම් ඒක උතුරේද දකුණේද කියලා නෑ. සෑම තැනම එක හා සමානයි. නමුත් සුවිශේෂයෙන්ම මේ මෙට්‍රොපොලිටන් ඒරියාස් එහෙම නැත්නම් නාගරීකරණය වෙච්ච ප්‍රදේශවල නම් බස් එකට නැග්ගත්, කෝච්චියේ ගියත්, පයින් ගියත්, බයිසිකල් එක ගියත්, කොහොේ ගියත් සංගීතයෙන් නම් ගැලවීමක් ඇත්තේ නැහැ. ඒක දේව ඇදහිලි, ආගමික උත්සව, උපත, මගුල, මරණය විතරක් නෙවෙයි ආහාර සංස්කෘතිය තුල පවා සංගීතය බහුලව භාවිත කරනවා. අපි දැන් මේ අපි උපත ගැන කිව්වා සංගීතේ මම මේ වාදනය කරන්න යන්නේ බොම්බේ ජයශ්‍රී ගායිකාව ගායනා කර නැලවිලි ගීතයක්. වෙනස තියෙන්නේ දැන් ලංකාවයි ඉන්දියාවයි එකලා අරගත්තාම මේ අපි මේ ක්ලාසිකල් ශාස්ත්‍රීය ගුණයෙන් පරිපූර්ණයි බොහෝ සංගීත කණ්ඩ. I would say like 80% of it
තවමත් ශාස්ත්‍රීය ගුණාංගයන්ගෙන් පරිපූර්ණයි. දැන් මේ ගත්තේ මේ මගේ බම්බේ ජයශ්‍රී ගායනා කරන ජෝ 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 රාමා කියන නැලවිලි ගීතය බලන්න ඒක කොයි තරම් සුමුදු සුමට ලෙස ඇය ගායනා කරනවාද කියලා. Jo 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 Rama Jo 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 Rama Jo 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 Rama Anand Ghana Jo 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 Rama Jo 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 Rama Anand Ghana Jo 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 Rama Jo jo Dasharatha Bala Jo jo Dasharatha Bala Rama jo jo Puja Lora Jo jo Dasharatha Bala Rama jo jo Puja Lora Rama jo 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 Rama Jo 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 Rama Anand Ghana Jo 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 Rama මේ ගීත ඛණ්ඩය නිර්මාණය කරලා තියෙන්නේ රිටි ගවුලා කියන රාගය භාවිතා කරමින්. ඒකයි මම කිව්වේ සරල නැලවිලි ගීතයක් පවා රාග ආශ්‍රිතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සුවිශේෂයෙන්ම මේ නැලවිලි ගීතවලට ආනන්ද භෛරවී, නීලාම්බරී, රිටි ගවුලා වැනි රාග තමයි භාවිත කරන්නේ. ඒ දැන් ඔබට නිකන් ලංකාවේ ඒ නැලවිලි ගීතයක් එක්කලා මතක් කරගන්න පුළුවන් නම් තේරෙයි මේ ගීතවල ඉතාම සරල සමානකමක් තියෙනවා කියන එක. දැන් මේ නීලාම්බරී, ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට නීලාම්බරී රාගය අරගත්තොත් එහෙම නීලාම්බරී රාගයෙන් තමයි ඒක නැලවිලි රාගයක්, නැලවිලි වලට භාවිත රාගයක්. ඒ රාගය තමයි භාවිත කරලා තියෙන්නේ ඔබ අසා ඇති A.R. රහ්මාන් නිර්මාණය කළ බොම්බේ චිත්‍රපටයේ එන තීම් සෝං එක. මේක මම පොඩ්ඩක් වාදනය කරන්නම් ඔබට ඇහෙන්නට. එහි තියෙන්නේ නැලවිලි ස්වරයම තමයි.
දැන් ඔබට තේරෙනවා ඇති දැන් මේ ගීත වලට මේ නිර්මාණ වලට භාවිත රාග නිසාම මේ ගීත ජනතාවත් එක්කලා කරන ගනුදෙනුව තීව්‍ර වෙනවා. ඒ මොකද ජනතාවට සංගත් වෙන්න පුළුවන්කම ලැබෙන නිසා. දැන් අපි දැන් මම දිගටම කතා කරපු නිසා මේ හරියෙන් අපි පොඩ්ඩකට සංවාදේ නවත්තලා ඔබට මා මෙතෙක් කියපු දේ පිළිබඳ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කරුණා කරලා කතා බහට එක් වෙන්න. එහෙම නැත්නම් අධ්‍යයන මණ්ඩලයේ පිරිසින්නවා නම් ඒ අයට පුළුවනි ප්‍රශ්න අහන්න. විෂ්ණු මේ මම ප්‍රණීත් අර දළදා මාලිගාවට සම්බන්ධ දැන් ඉන්දියාවේ මම ඉගෙන ගන්නකොට බරණැස මන්දිරයේ උදේ හවස දවල් වාදන කරනවනේ. දැන් මේ කෝවිල් වල ක්ලාසිකල් මියුසික් නැත්නම් ශාස්ත්‍රීය සංගීතය කියන එක නිකන් මේ නටන සංගීතයක් නෙමෙයිනේ. මේ නටන එක නරක දෙයක් කියනව නෙමෙයි. ඊට වඩා භාවාත්මක ලස්සන ගැඹුරු දෙයක් නේ. අන්න ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. සහ මේ කුල සම්බන්ධව සංගීතය සම්බන්ධ වෙන හැටි. දැන් අපි ඉස්සලා කුල ගැන මම කිව්වා. දැන් කුල දූරාවලියේ ඉහළින්ම ඉන්නේ බ්‍රාහ්මණ කුලය. ශාත්‍රීය ශුද්‍ර වෛශ්‍රව ශාත්‍රීය ශුද්‍ර. දැන් එතකොට බ්‍රාහ්මණ කුලය වගේම ද්‍රවිඩ කුල දූරාවලියේ පහළින්ම ඉන්නේ පරයා කියන කුලය. ඔවුනුත් සංගීතය හා ඉතාම තදින් බැඳිච්ච පිරිසක්. සරල උදාහරණයක් විදිහට පරයා කුලයට අයත් බෙරවාදන ශෛලියට අපි පරයි මේලම් කියලා කියනවා. මම එතෙන්ට එන්න ඉස්සෙල්ලා ප්‍රණීත් අහපු අනිත් ප්‍රශ්නට උත්තර දීලා ඉන්න. දැන් අපි උදාහරණයක් විදිහට අපි මේ සංසන්දනය කරොත් එහෙම දළදා මාලිගාවේ තියෙනවා අලුයම් දුරය, දිවා දුරය, එහෙම නැත්නම් ඒකට මැද්දේ දුරය කියලාත් කියනවා, හැන්දෑ දුරය කියලා. දළදා මාලිගාවේ තේවාව බෙර ශ්‍රවණය කරලා ඇති ඔබ සියලු දෙනාම තේවාවේදී අලුයම් දුරය, දිවා දුරය, හැන්දෑ දුරය කියලා තියෙනවා. ඔය වගේම තමයි මං හිතන විදිහට මගේ මතකයේ නිවැරදි නම් මේ වාදන ක්‍රම, මේ ඇදහිලි පූජා ක්‍රම ඔක්කොම එන්නේ දකුණු ඉන්දියාව හරහා. එතකොට දකුණු ඉන්දියාවෙත් අපේ කෝවිල් වල ඔය විදිහටම පූජා විධි ක්‍රම තියෙනවා උදේ, දවල්, රාත්‍රියේදී. විශේෂයෙන්ම දැන් ලංකාවේ නම් කෝවිල් වල දිවා දුරයක් එච්චරම නැහැ පේන්නට. සමහර කෝවිල් වල ඇරුණම නමුත් දකුණු ඉන්දියාවේ කෝවිල් වල ඒ දිවා කාලෙත් සිද්ධ වෙනවා. අපි ඒකට නම් දාලා තියෙන්නේ දැන් මෙහි අලුයම් දුරය කියන එකට කියන්නේ මංගල වාද්‍යම්. ඒ කියන්නේ දවස පටන් අරගත්ත වෙලාවේ කරන වාදනය මංගල කටයුත්තකට දවස ආරම්භ කරලා මංගල වාද්‍යම් කියලා. එතකොට දිවා දුරේ නැත්නම් මැද දුරේට කියන්නේ අපි උච්චි කාලම් කියලා. උච්චි කාලම් කියලා කියන්නේ ඉර මුදුන් වෙනවා. සූර්යා උච්ච වෙන අවස්ථාව. ඒක උච්චි කාලම්. ඊළඟට සන්ධ්‍යා හැන්දෑ දුරේට කියන්නේ සන්ධ්‍යා වන්දනම් කියලා. සන්ධ්‍යාවේ කරන වන්දනාව. දැන් මේ පූජා විධි ක්‍රමවලදී භාවිත කරන රාග ගාන සමයට අයත්. ඔබ දන්නවා ඇති යම් කිසි සංගීත පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් විශේෂයෙන්ම රාගධාරී සංගීතය ගැන දන්නවා නම් සෑම රාගයක්ම එක්තරා කාලයක තමයි ගායනා කරන්නට සුදුසුයි කියලා නම් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට භෛරවී රාගය කියන එක උදෑසන රාගයක්. ඒකට දිවා කාලේ ඕනෙම වෙලාවක යමන් කල්යාණ වගේ රාග වාදනය කරන්න පුළුවන්. ඒ වගේම රාත්‍රියට තෝඩි වගේ රාග කොහොම තියෙනවා. ඉතින් මේ විදිහට ඉතාමත් ශාස්ත්‍රීය පදනමක ඉඳලා මත පිහිටා තමයි ඒ වාදන කරන්නේ. දැන් මම මෙතනදී මතක් කරලා දෙන්න ඕනේ මේ කෝවිලේ උත්සව පැවැත්වෙන අවස්ථාවලදී අපි වාදනය කරනවා මේ අපේ තියෙනවා සම්ප්‍රදායක් දේව රූපය ගෝපුරම් එකෙන් එළියට අරගෙන අවුරුද්දකට වතාවක් ගම වටේ
අරගෙන යනවා. ඉතින් එතකොට ඒ ගම වටේ ගෙනියනකොට දේව රූපය ඒක දේව රූපයක් කියලා ගණන් ගන්නෑ. දෙවියන් ජීවමානයි කියලා එතකොට ගණන් ගන්නේ. එතකොට මේ දෙවියන්ගේ රූපය ගම වටේ කරගෙන ගිහලා නැවත වතාවක් සන්ධ්‍යා කාලේ නැවත කෝවිල ඇතුළට ආවම එතකොට හිතනවා දැන් දෙවියන්ට මහන්සි. අවුවේ වැස්සේ කරවෙලා තෙමිලා දෙවියන්ට මහන්සි. ඒක නිසා දෙවියෝ නැවත වතාවක් අර ගෝපුරම් එක ඇතුළට වඩම්මන්නට ඉස්සෙල්ලා දෙවියන්ව පොඩ්ඩක් මේ පහසු කරවන්න ඕනේ කියලා මේ රිලැක්ස් කරන්න දෙන්න විවේක ගන්න දෙන්න ඕනේ කියලා ඔන්චිල්ලාවක දේව රූපය තියලා මල් අතුරලා කට කුමන්සල් පත්තු කරලා දෙපස චාමර සලමින් ගායනා කරන ගායනා විශේෂයක් තියෙනවා ඌන්ජල් පාට්ට කියලා. ඒවට කියන්නේ දැන් මෙහි ඔන්චිලි වාරම් කියලා ඔබ කියන්නේ ඒ ඌන්ජල් වලට තමයි. හිතන විදිහට ඌන්ජල් කියන ඌන්ජල් තමයි පැරණි. මේවා අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා ඉඳලා පැවත එන ගායනා විශේෂයක්. මම දැන් ඔබට ශ්‍රවණය කරන්න දෙන්නම් ඌන්ජල් ගීතයක්. சீராரும் நெற்பழனம் கமுகு கண்ணல் செங்கமல பொய்கை தென்னை தாளம் கொக்கு பாராரும் பல பொழில்கள் வளங்களெங்கும் பரவு திருநெல்வேலி பதியில் வாழும் பேராரும் சிவவீர பத்திரம்பாமம் பிறங்கு பத்திரகாளி மீதூஞ்சல் பாட காராரும் தந்தி முக வடிவாய் வந்த கணபதி பொற்கமலபதம் காப்பதாமே. ඔබට මේ රිදම් ඇගේ තියෙනවා නම් ඉතාමත් ඉක්මනින් තේරුම් යන්න ඕනේ මේ ඔන්චිල්ලාවක් පැදෙන මේ ඔන්චිල්ලාවක් ඉහළ පහළ දෙපැත්තට යන තාලය තමයි මේ මේකේ තාලයේ විදිහට භාවිත කරන්නේ. මේ තියෙන්නේ කාරණ පත්තිරයේ නත්තිරුණල්වේලි ප්‍රනීත් මම හිතනවා මාගේ උත්තරය ඔබට ලැබුණා කියලා. හලෝ හලෝ සර් ඇහෙනවා අපිට සර් අපිට ඇහෙනවා මම හිතනවා ප්‍රනීත් ප්‍රශ්නෙට මම උත්තරේ ලැබුණයි කියලා මම කියපු. ඔව් බොහොම ස්තුතියි විෂ්ණු බොහොම ස්තුතියි කරගෙන යන්න මේ තාරකා will conduct the meeting and the colloquium. I have a problem. Okay කරගෙන යන්න හරි ලස්සනයි. අර ආහාර ගැනත් කියන්න සංස්කෘතියේ අර ඒක ගැන ආහාර සංස්කෘතියත් එක්ක ඊළඟට music festivals ගැනත් කියන්න විෂ්ණු හොඳේ music festivals ගැන මම කියන එක ඇහෙනවද ඔයාලට? සංගීත ඒක ගැනත් කියන්න. ඕකේ කන්ටිනියු විත්. දැන් ආහාර ගැන කතා කරනකොට
දැන් ඉන්දියාවේ මම එක උදාහරණයක් විතරක් දෙන්නම්. ඔබ සෑම සියලු දෙනාම කොත්තු රොටි කාලා තියෙනවා සැකයක් නැහැ. කොත්තු ඇති දැකලත් ඇති අප්පිරිය වෙලත් ඇති. මට නම් මේ කොත්තු ගහන හඬ ඇහුනහමම ආහාරය වළඳන්න හිතෙන්නේ නැහැ. ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ තින්ඩිවනම් කියලා ගමක් තියෙනවා. ඒ ගම හරහා ප්‍රධාන හයිවේස් 3ක් ප්‍රධාන මාර්ග 3ක් ඒ ගම හරහා ගමන් කරනවා. ඉතින් එකක් කර්ණාටක ප්‍රාන්තය, ආන්ධ්‍රා සහ තමිල්නාඩු කියන ප්‍රාන්ත 3 එකට එකතු වෙන තැනක් තමයි තින්ඩිවනම් කියන ගම. එතකොට මේ තින්ඩිවනම් කියන ගමේදී තමයි කර්ණාටක ප්‍රාන්තයෙන් එන හඳුන්කූරු තොගයට ආන්ධ්‍රා වලින් එන පෝස්ටර් තොගය හුවමාරු කරගන්න. ආන්ධ්‍රා වලින් එන කුකුල් පොහොර තොගයට තමිල්නාඩුවේ ඉඳලා එන පොල් තොගය හුවමාරු කරගන්න. මේ තින්ඩිවනම් කියන ගම එක්තරා ආකාරයක පුංචි හුවමාරු වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට හරි. දැන් මේ තින්ඩිවනම් කියන ගමේ ඉන්නේ කුලයෙන් ඉතාමත් අඩු ඔය පරයා කුලයට අයිති පිරිස. ඒ අයට කියන්නේ ඒ අය කරන්නේ මලබෙර වාදනය. පරයා කුලයේ අය තමයි මරණයක් වුණාම මලබෙර වාදනයට කැඳන්නේ. ඒක නිසා මේ මුළු ගමේම ඉන්න පිරිස ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් හොඳට රිදම් සෙන්ස් එහෙම නැත්නම් තාල පිළිබඳව අවබෝධයක් තියෙනවා. අනික මේ මරණයකට අවමංගල්‍ය පෙරහැරක මේ වාදනය කරන්නට හේතුව තමයි කෙනෙක් මැරුණා කියලා දැනගත්ත වෙලාවෙ ඉඳලා ආදාහනය දක්වා කොටසෙදි මේ වාදනය කරන්නේ අර ප්‍රේතයින් මැරිච්ච කෙනාගේ භූතාත්මය ප්‍රේතාත්මය මේ වටේ කැරකෙනවා. ඒ කැරකෙන ප්‍රේතාත්මය පළවා හරින්නට තමයි මේ මලබෙර වාදනය කරන්නේ. මේ පරයා we call it පරයි මේලම් කියලා කියන්නේ බෙර. පරයි මේලම් වාදනය කරන්නේ ඒ ස්පිරිට් එකේ ප්‍රේතාත්මය පළවා හරින්න. එතකොට මෙතන මේ කඩපොලේ මේ වෙළඳ මධ්‍යස්ථානයට එන ලොරි ඩ්‍රයිවර්ලා සහ රියදුරන් සහ ඔවුන්ගේ සහායකයින්ට කෑම දෙන්න මේ පවුල් වල අය යාන්තමට පොඩි මේ කඩවල් දෙක තුනක් දාගත්තා. දැන් interestingly in තින්ඩිවනම් මේ රොටි වර්ගයක් තියෙන ඒකට කියන්නේ සිලෝන් පරාතා කියලා. කවුරුත් දන්නේ නැහැ කොහොම ඒ නම වැටුණාද කියලා. සිලෝන් පරාතා කියලා තමයි කියන්නේ ওই පරාතා එක. ඉතින් දැන් ඔය මේ පරාතා දෙක තුනක් එකට අරගෙන ඒක මැද්දට මේ චිකන් කෑල්ලක් හරි මොනවා හරි දාන මස් කෑල්ල දාලා කපලා කොටලා දෙන එකට තමයි කියන්නේ. ඒක තමයි එතන ජනප්‍රියම. දැන් උදාහරණයක් විදිහට දැන් තින්ඩිවනම් ගමේ භාෂාවෙන් දැන් ලංකාවේ භාවිත ද්‍රවිඩ භාෂාවෙන් හීනයට කපලා දෙන්න කියලා කියන්නේ වෙට්ටිත්තාංග කියලා. දැන් තින්ඩිවනම් ප්‍රදේශයේ භාවිත ද්‍රවිඩ උපභාෂාව කියන්නේ කපලා දෙන්න කියලා කොත්තිත්තාංග කියලා. රෙන්ඩ බෝන පරාතා කොත්තිත්තාංග කියලා කියන්නේ පරාතා දෙක තුනක් කපලා දෙන්න කියන එක. දැන් මේ කපන එක කරන්නේ අර තැටියේ දාලා පරාතා එක දාලා එකට උඩින් චිකන් එක දාලා බෙහෙම දෙකට තුනට කපන එක විතරයි කරන්නේ. මේ ලංකාවේ වගේ පරාතා එක මේ රොටිය කුඩු කරන්නේ නැහැ. දැන් මේ සියලුම දෙනා බෙරවාදකින් නිසා මේ හැමෝම ඒ කරන ඒ අභ්‍යාසයේ පරාතා හදන එක එතන කඩවල් දෙක තුනක් තියෙනවා. ඒ මුල් කාලේ මම මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා යනකොට කඩවල් දෙක තුනක් තිබුණේ. ඒක හරියටම බෙර සංදවනියක් වගේ තමයි ඇහෙන්නේ. ඒ මොකද ඔවුන් සියලු දෙනාම බෙරවාදකයෝ. ඔවුන් අතරේ තරගයක් ඇත්තේ නැහැ. මේ හරි ලස්සනයි ඒ වාදනය අහගෙන ඉන්න. ඉතින් පසු කාලීනව දැන් නම් එතන කඩවල් 20ක් 30ක් විතර තියෙනවා. ඉතින් ඒක හරිම අපූර්ව අත්දැකීමක්. දැන් මේ එතන ඉන්න එකම මම දැන් වාදනය කරන්නම් මේ පරේ මේලම් බෙර වාදනය
යොදාගෙන කරපු නව නිර්මාණයක්. මොකක්ද කියන්නේ ඒකට ලංකාවේ මෙහි කියන්නේ මියුසික් වීඩියෝ එකක් දාන්නම් මේ පරමේලම් බෙර සහ කෙනෙක්ගේ මරණය හා සම්බන්ධ පොඩි වීදි නාට්‍ය අවස්ථාවක පටිගත කරපු දෙයක්. මේ පොඩ්ඩක් මේක නරඹා ඉන්න ඔබට ඉතාමත් හොඳට තේරෙයි කොහොමද ඉන්දියාවේ බෙරය සංගීතය මරණයට යොදාගන්නේ කියලා. ඒ තමයි පරමේලම් කියන මලබෙර වාදකයන් විසින් කරන ලද කෙටි නිර්මාණයක්. ඉතින් ඔබට දැන් ඉතාම පැහැදිලිව තේරෙනවා ඇති දකුණු ඉන්දියාවේ සංගීතය සහ විශේෂ නර්තනයත් ඒ හා සමානවම කොයි තරම් මේ සමාජ කටයුත්තත් එක්කලා සමාජයේ එක්කලා මොන තරම් විශාල බැඳීමක් තියෙනවද කියන එක මම හිතනවා පැහැදිලි කියලා. දැන් සංගීත උත්සව ගැන කියන්න කිව්වා. සංගීත උත්සවත් ජනතාව එක්තරා ආකාරයක සංගත කිරීම එහෙම නැත්නම් ජනතාව එකතු කරන එක කරන ක්‍රියාවලියේ විශේෂ භූමිකාවක් රඟපානවා සංගීත උත්සව. දැන් දකුණු ඉන්දියාව පුරාම අවුරුදු පුරාම සංගීත උත්සව තියෙනවා. නමුත් විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ දෙසැම්බර් මාසය තමයි අපේ සීතලම මාසය. එතකොට මාර්ගාලි මහෝත්සවම් කියලා මේ දකුණු ඉන්දියාවේ සංගීත මහෝත්සවය තියෙනවා. ඒ කාලෙට විශ්වාස කරන්න දකුණු ඉන්දියාවේ මදුරාසිය අවට පමණක් සංගීත සභා 200ක් විතර තියෙනවා. ඒ වාගේ උදේ පාන්දර 5ට තේවාරම් දැන් ස්තෝත්‍ර ගායනා වලින් පටන් අරගෙන හැන්දෑවේ 9:09 10 විතර වෙනකල් සංගීත ප්‍රසංග පවත්වනවා. ඉතින් ඒ ප්‍රසංග බහුතරයක් නොමිලේ නරඹන්න පුළුවන්. විශේෂයෙන්ම හැන්දෑවේ 7ට තියෙන මේන් කොන්සර්ට් එක ප්‍රධාන ප්‍රසංගයේ විතරයි සමහර තැන්වල මිල අය කරන්නේ. සමහර සභාවල ඒකත් නොමිලේ. ඉතින් ඒ සංගීත උත්සව කියලා කියන ඒ උත්සවයකට නොයා ඒක ගැන මට විස්තර කරන්නත් අමාරුයි. මොකද අපි සමහර විට එක සභාවක දැන් අද උදේ
හැන්දෑව දෙකට එක සභාවක ඉන්නවා. එතන ඉඳලා ඒක ඉවර වෙච්ච ගමන් ත්‍රිවිල් එක නැගලා මියුසික් ඇකඩමිකට යනවා බලන්න. එතන ඉඳලා නාරද ගාන සභාවකට යනවා. ඉතින් සභාවෙන් සභාවට ගිහිල්ලා ඒ තාමත්ම උත්කර්ෂවත් උත්සවයක් උත්කර්ෂවත් කාලයක්. ඒ කාලෙට මේ සමහර විට අලුත් යාළුවෝ ඇති වෙනවා, අලුත් මියුසිෂියන්ලා එනවා, පැටි පටි වීඩියෝ නිකුත් වෙනවා, පොතපත නිකුත් වෙනවා. ඉතින් මේ හැම දෙයක් කරාම කෙරෙන්නේ මේ සංගීතය සමාජගත වෙන එක. දැන් මේ වෙනකොට TM ක්‍රිෂ්ණා මගේ ඥාති සහෝදරයා පටන් අරගෙන තියෙනවා මූව්මන්ට් එකක්. ඔහු මේ අපි අයිති දැන් මෙතෙක් බ්‍රාහ්මණ කුලයට පමණක් සීමා වෙලා තිබිච්ච ක්ලාසිකල් මියුසික් ශාස්ත්‍රීය සංගීතය ඔහු දැන් කූපම් ඕල්කට් කූපම් කියලා මේ මුඩුක්කු වතු ආශ්‍රිත තැන්වලට අරගෙන ගිහිල්ලා බිම පැදුරක් එලාගෙන සංගීතඥයෙක් එක්කලා ඒවා ගායනා කරලා දැන් ඔහු ගායනා කරනකොට විශේෂයකුත් තියෙනවා. ඔහු ජනප්‍රිය තරුවක්, ඒ වගේම ඔහු අයිති කුලය වෙනස්, ඉහළ කුලයට අයිති නිසා. ඉතින් එවැනි අලුත් ක්‍රමවේදයන් හොයාගෙන තියෙනවා සමාජයත් එක්කලා සංගීතය වඩාත් කිට්ටුවෙන් සම්බන්ධ කරන්නට. ඒ උත්සව ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහුවොත් තමයි ලේසි. ළමයි ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ දේශනය සම්බන්ධව අහන්න පුළුවන්. මම හිතන්නේ සර් ප්‍රශ්න නම් මුකුත් නැහැ දැනට. ප්‍රශ්න නෑ නෙවෙයි, ලංකාවේ විශ්වවිද්‍යාලවල ළමයි ප්‍රශ්න අහන්නේ නැහැ. ඒක නැතුව නෙවෙයි. මම මේ මගේ මිතුරු රවි බන්දු මේ නර්තනය පිළිබඳ දේශන 5ක් කරා කිව්වා. එක දවසකවත් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ කිව්වා. මම දන්නවා මේක මට මේ පළවෙනි වතාව නෙවෙයි මේ වැඩේ වෙන එකම දේ. මෙහෙම ඉන්ටරැක්ෂන් එකක් නැති වෙනකොට හරි අමාරුයි කතා කරන්න. සර් මට පෞද්ගලිකව ප්‍රශ්නයක් ආවා. දැන් අර මේ මරණය සම්බන්ධව සංගී කියන්නේ ඒක සමරනවා වගේ දෙයක් මේගොල්ලෝ ඒ කරන්නේ. ඔව්. එතකොට එතන මොකක් හරි මේ අර වෙන සංස්කෘතියකින් ආපු මොකක් හරි අර විසරණය ඩිෆියුෂන් වගේ දෙයක් එතන තියෙන්නේ. නැත්නම් ඒක පාරම්පරිකව මේගොල්ලෝගේ තිබ්බ සිරිතක්ද කියන එක සම්බන්ධව? ඒක පාරම්පරිකයි. ඒ කියන්නේ ඇත්තටම දැන් ලංකාවේ වාගේ මිනිහක් කෙනෙක් මැරුණාම දින ගණන් තියාගන්නේ නැහැ. උදේ මැරුණා හැන්දෑවට බලලා දැම්මා. මගේ පියාගේ මිනිහවත් මට බලන්න හම්බුනේ නැහැ. තුමා උදේ නැති වුණා. ඉර අවරට යන්න ඉස්සෙල්ලා මිනිහ පිච්චුවා මොහොදායිනට ගෙනියලා. ඉතින් මම හිටියේ වෙන රටක. ඉතින් මට ඒ අවස්ථාවට සහභාගී වෙන්න උනේ නැහැ. ඉතින් ඒ වාගේ ඒ දැන් අර මෙහි වාගේ නෙවෙයි අර ඒ කෙටි කාලයක් ඇතුළත මේ සියලු දේවල් සිද්ධ වෙන නිසා මේ ඒගොල්ලෝ අපි කල්පනා කරන්නේ මේ പ്രേත ආත්මයට යන්න ඉක්මනටම යවා ගන්න ඕනේ. ඉතින් දැන් අර මේ දැන් ඕකේ තියෙනවා මේ කවියක් තියෙනවා මරණය සම්බන්ධ කවියක්. ඒක வீடு வரை உறவு, வீதி வரை மனைவி, காடு வரை பிள்ளை, கடைசி வரோ யாரோ කියලා. வீடு வரை உறவு ගෙදරට එනවා සෙනග. වීදි වරයි මනවි සාමාන්‍යයෙන් ද්‍රවිඩ දැන් නම් මල ගෙවල් වල ගැහණුවා යනවා. නමුත් සාම්ප්‍රදායිකව තමන්ගේ බිරිඳවත් සොහොනට එන්නේ නැහැ. එයා වැට ළඟට විතරයි වෙන්නේ. වීදි ළඟට වීදි වරයි මනවි, කාඩු වරයි පිල්ලෙයි. සොහොනට යනකල් පුතා දරුවා එනවා.
කඩසිවරෝ යාරෝ එතනින් එහාට දෙවියොත් එක්කලා එකතු වෙනකොට කවුද ඉන්නේ කියන එක. ඒක ලස්සන කවියක්. දැන් ඒ මරණයේදී මේ වාදනය කරන්නෙම මේ කෙටි කාලයක් ඇතුළත මේ සියලු අවසන් කටයුතු කරලා ඉවර වෙන්න ඕන නිසා ඊටමත් ඉක්මනින් මේ പ്രേත ආත්මය පළවා හරින එක තමයි කරන්නේ. මේ ගහන වාදනය කරන බෙරපද ඊටමත් සංකීර්ණයි. අනිත් එක මේ මරණයක් සිද්ධ වෙච්ච වෙලාවේ ඉඳලා සොහොනට ගිහිල්ලා භූම දාණය මේ ආදාහනය සිද්ධ වෙන කල්ම බෙර වාදනය කරනවා. බෙර විතරක් නෙවෙයි හත් ගෙඩි පිඹිනවා, තාලම් විශාල තාලම් පොටවල් ඊළ තාලම් කියලා අපි කියන්නේ. ඊළ තාලම් පොට වාදනය කරනවා, නලා පිඹිනවා, රතිඤ්ඤා දානවා. ওই විදිහටම විසිල් ගගහ පෙරහැරේ නටනට යනවා පිරිස. එක්තරා ආකාරයකට අර දුක් වෙන පිරිසට ඒකටත් වෙලාවක් නැහැ හිතන්නවත් ඒ අයටත්. අනේ මෙයා අපිව දාලා යනවා නේද? මොකද ඒ තරම් දේවල් සිද්ධ වෙනවා. දැන් ඔතනදී තවත් දෙයක් වෙනවා. මේ අය දැකලා ඇති ලංකාවෙත් මරණයක් වුණාම පොරි ඉහිනවා. ඉතින් දැන් ද්‍රවිඩ මරණයක් අරගෙන යනකොට පොරි ඉහින්නේ ගෙදර අනිත් වෙන ආහාර වර්ග හැදුවේ නැති වුණාට ඒ කාල කෙටි පැය ගානක කාලපරාසෙ පොරි ටික හදන්නේ ගෙදර. ඒ ඉහින පොරි ටික අනිවාර්යෙන් පොරි ඉහිනවා. ඒ ඉහින පොරි ටික හදන්නේ ගෙදර. එතකොට මේකේ මේ ප්‍රවාදයේ එන විශ්වාසය තමයි මේ පොරි බදින සුවඳට අර පෙරේතයෝ ටික වටේ ඉන්නවා නම් ඈතින් ඉන්නවා නම් ඒ ඔක්කොම පොරි බදින සුවඳට ගෙදරට එකතු වෙනවා. එකතු වෙලා මරණය ගෙනියනකොට මිනිහට මේ පොරි ඉහිනකොට මේ පොරි ටික කණ්ඩ අර පෙරේතයින් කුම්බාණ්ඩයින් අර මිනිහ පස්සෙන් එනවා. එතකොට දැන් පොරි දාන්න ආවට පොරි ටික අර කකුල් වලට මිනිසුන්ගේ පෑගෙනවා. ඒ පොරි සුවඳක් යනවා කකුල් වලට පෑගිලා දූවිලිත් එක්කලා එකතු වෙලා මඩ වතුරත් එක්කලා එකතු වෙලා ඔන්න දැන් සොහනට යනකල් යනවා. සොහනට ගියාට පස්සේ පොරි දාන එක නතර කරනවා. දැන් බලාපොරොත්තුව තියෙන්නේ අර පොරි ටික දිගේ අර ප්‍රේතයින් කුම්බාණ්ඩයින් සොහනට කැන්දාගෙන යනවා. එතනින් එහාට ඔවුන්ට නැවතත් අර ප්‍රාණකාරයා හිටපු ගෙදරට ආපසු හැරෙන්න විදිහක් නැහැ. මොකද මේ සුවඳ නැහැ දැන්. පොරි සුවඳ නැහැ. ඒක තමයි ඒ පොරි දාන්නේ. ඉතින් ඔය මරණය හා සම්බන්ධ රිචුවල්ස් ගොඩාක් තියෙනවා. දැන් අපි වංකාරයේ ඉඳලා දකුණු පැත්තට දාගෙන ඉන්න පුණුල විශේෂයෙන්ම පිරිමි දරුවන් ගලවලා මේ පැත්තේ ඉඳලා මේ පැත්තට දාගන්නවා. දකුණු පැත්තේ ඉඳලා වමට දාගන්නවා. ඊළඟට කොණ්ඩේ කපනවා පිරිමි ළමයි. කරන්න ඕනේ නම් වැඩිමහල්ම දරුවා පුත්‍රයා විතරයි. නමුත් අනිත් අයත් දැන් කාලේ ඔක්කොලාම කපනවා කොණ්ඩේ. ඒ වගේ එක රිචුවල්ස් මේ පූජා විධි ක්‍රම ගණනාවක් මරණය හා සම්බන්ධ තියෙනවා. ඉතින් ප්‍රධානම දේ තමයි පරමේලම්. දැන් පරමේලම් ලංකාවෙත් වාදනය කරනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දැන් නම් සල්ලි මිල මුදල් තියෙන ද්‍රවිඩයින් මේ කොළඹ මං ඉන්නේ ගල්කිස්සේ මහින්ද මල්ශාලාව මගේ බැල්කනියට පේනවා අපාර්ට්මන්ට් එකේ. ඉතින් මට ඇහෙනවා මහින්ද මල්ශාලාවේ පරමේලම් වාදනය කරනවා. ඒකට මම දන්නවා මෙහෙමයි කියලා. ඉතින් මම ඒ වෙලාවට ඉතාම ඉක්මනින් එතෙන්ට දුවලා ගිහිල්ලා පැයක් විතර විටක ගත කරනවා. මොකද මේ පරමේලම් කොළඹ ඇහෙන්න හම්බ වෙන්නේ නැති නිසා. ඉතින් දැන් පරමේලම් හා සම්බන්ධ වෙනමම මේ බෙර සම්ප්‍රදායත් එක්කලා එකතු වෙච්ච වෙනමම කතා ගොන්නක් ලංකාවේ ඇතුලේ තියෙනවා. Thank you sir. සර් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම තාරකා. සර් මම හිතන්නේ දැන් ඔය අපේ රටේ නම් පුද්ගලෙක් මිය ගියාට පස්සේ අපි කියනවා ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක් දෙනවා කියලා දවස් 3ක්. ඊට පස්සේ දවස් 3 ඇතුළත අපිට අපේ හිත හදා ගන්න පුළුවන් දැන් අපේ ඥාතියා දැන් අපෙන් වෙන් වෙලා යන්නේ කියලා. එතකොට සමහරවිට දැන් ඔය සර් ඉස්සලා කිව්වා වගේ දැන් මේගොල්ලන්ගේ අර එක පාට තමන්ගේ ඥාතියා තමන්ගෙන් සමුගෙන යනවා කියන එක ඉතින් අයින් කරන්න වෙන්නත් ඇති නේද? ඔය මියුසික් කොච්චරකටම යොදාගෙන ඒගොල්ලෝ ඒක උත්සවාකාරයෙන් සමරන්නේ. ඔව් ඒකත් හරි. හැබැයි විශේෂයෙන් දැන් අපි මේ බෙර සම්ප්‍රදායත් එක්කලා මේක ගලපන්න ගත්තොත් එහෙම ඒ වාදනය කරන මේ තාල පද්ධතිය හරිම සංකීර්ණයි. ඒ කියන්නේ ඔත්තේ ගණන් වලින් ඉවර වෙන, ඉරට්ටේ ගණන් වලින් ඉවර වෙන තාලත් වාදනය කරනවා. 4/4 6/8 වගේ වාදනය කරාට විශේෂයෙන්ම මේ ඔත්තේ ගණන් වලින් 3
5 7 9 11 වාගේ තාල රටා තමයි භාවිත කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මේ අඳුම් කුඳුම් කරන එක කොම්ප්ලිකේට් කරනවා කියලා අපි කියන්නේ. ආතුරයව මේ ප්‍රේත ආත්මය අඳුම් කුඳුම් කරන එක තමයි ඉන් බලාපොරොත්තු වෙන්නේ. දැන් හැබැයි දැන් එකක් මතක තියාගන්න ඕනේ දැන් පරිමේලම් වාදකයෝ මල බෙර විතරක් නෙවෙයි වාදනය කරන්නේ. ඒ අය කෝවිල් වල උත්සව වලටත් වාදනය කරනවා. ඉතින් කෝවිල අයිති අඩු කුලයට නම් අඩු කුලීන පිරිසකට අයිති කෝවිලක් නම් කෝවිල ඇතුළට ඒගොල්ලන්ට යන්න අවසර තියෙනවා. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ වාදනය කරන්නේ කෝවිල ඇතුළට නැතුව එළිය පිටින් තියෙන වැලි මළුවේ ඉඳගෙන විතරයි ඒ වාදනය කරන්නේ. ඒ කෙසේ වෙතත් දැන් බලන්න මේකේ මේ සමාජ විද්‍යාත්මකව අරගත්තාම දැන් මේ විශ්වාසයක් තියෙනවා කෝවිල විශේෂයෙන් උත්සව කාලෙට උත්සවයට ඉස්සෙල්ලා දැන් මම ලංකාවේ කෝවිල් වල නම් එහෙම දැකලා නැහැ. අපේ දකුණු ඉන්දියාවේ කෝවිල් වල සෑම දේව රූපයක් පිටුපසම ගැට බෙරය සමාවෙන්න දවුලට සමාන බෙරයක් තියලා තියෙනවා. ඒ දැන් සරස්වති රූපය ඝන දෙවියන්ගේ රූපෙ පිටිපස්සේ බෙරය තියෙනවා. ඒ බෙරය එක සැරේයි අවුරුද්දකට සැරේයි එළියට ගන්න. ඉතින් කෝවිලේ උත්සවයට ඉස්සෙල්ලා එළියට අරගෙන ඒකේ වරපටි එහෙම බුරුලලා නම් දිරලා නම් ඒවා නැවත අලුත් වැඩියා කරනවා. ඒ විශ්වාසය තියෙන කොච්චර මෞන කුලදූරාවලියේ අවසානයට දාලා තිබුණත් විශ්වාසය තමයි හරයා කුලේ කෙනෙක් හරයා බෙරයක් වාදනය කරාට පස්සේ තමයි දෙවියන් අවදි වෙන්නේ කියලා. එහෙම විශ්වාසයක් තියෙනවා. ඒ උන්ට එක්තරා ආකාරයක ගෞරවයක් ලැබෙනවා එතනදී. බට එහෙම නැත්නම් උන් ගෙවන ජීවිත ඉතාමත්ම කනගාටුදායක ජීවිත තමයි ගෙවන්නේ. අන්තික ඒ පරයා කුලේ අය විශේෂයෙන්ම පිරිමි දිගහැණු දෙපාර්ශවයම දැඩි ලෙස මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච පිරිසක්. හරි සර් thank you. අපේ අනිත් ස්ටුඩන්ට්ලාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සර් දැන් අපි ওই ශාන්ති කර්ම වල එහෙම මේ යොදා ගන්නවනේ මියුසික් එකක්. ඒකත් ඔය මේ සර් දැන් කියපු කතා කරපර වේග රිද්මයත් එක්ක ගිහිල්ලා ඒ තියෙන අපේ මානසිකත්වය හදන්න වගේ නේද සර් ඒවත් හැදලා තියෙන්නේ. අපේ ශාන්ති කර්ම වල විශේෂයෙන්ම මට ශාන්ති කර්ම ගැන මට ලොකුවට කතා කරන්න බෑ. ඒක මගේ විෂයක් නෙවෙයි නිසා මම දන්න ටික කියන්නම්. ශාන්ති කර්ම වලදී ඔය ශාන්ති කර්ම වලදී කරන්නේ ආතුරයෙක් ඉන්නවා. ආතුරයාගේ විශේෂයෙන්ම කරන්නේ සිතේ තියෙන රෝගය ඉවත් කරන එක. එක පැත්තකින්. ඒ කියන්නේ එක දෙවිදියකට සිද්ධ වෙනවා දෙහි කැපීම් වලින් වගේ. නමුත් අර ඒ එක්තරා මට්ටමකට මේ ඒ චරිතය ගොඩනංවනවා එයාගේ ශබ්ද වලින්. දැන් අර මොකක්ද කියන්නේ දෙවොල් බෙරේ එන ගුම්කාරයම ප්‍රමාණවත් මේ අපේ මේ සෑම සියලු නහරයක්ම උලුප්පලා ගණ්ඩ ඒ ගොමුකාරයම ප්‍රමාණවත්. ඉතින් ඒ වගේ කරලා අර යාතිකා හඬ බෙර හඬ එතන දාන සාම්බ්‍රාණී කටකුමංජල් සුවඳ ඒ ඔක්කොමත් එක්කලා තමයි ඒ ඔක්කොම මේ කටයුත්තේ කොටස් නේද. දැන් ඒ වගේම තමයි දකුණු ඉන්දියාවෙත් ශාන්ති කර්ම යාතු කර්ම තියෙනවා. ඒවටත් මේ විදිහටම මේ විශාල බෙර කියන්නේ විශේෂයෙන්ම බෙර වාදනය යොදා ගන්නවා. බෙර සහ නාදස්වරම් අර කෝවිලේ ඔබ කෝවිලකට ගොඩ වෙලා තියෙනවා නම් දැකලා ඇති කෝවිල් වල දිගු නලාවක් වාදනය කරනවා. ඒකට කියන්නේ නාද ස්වරම් කියලා. නාද ස්වරම් සහ තවිල් බෙර යොදා ගන්නවා. එකම මම හිතන්නේ මේ එකම සමාන්තර රීති පද්ධතියක් තමයි ශාන්ති කර්ම වලයි දකුණු ඉන්දියාවේ පූජා ඇදහිලි ක්‍රම වලයි තියෙන්නේ කියලා. හරි සර් බොහොම ස්තුතියි. අපේ ස්ටුඩන්ට්ලාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. Sir,
සර් කුල ක්‍රමය මත පදනම් වෙලා වාදන භාණ්ඩ වාදන ශෛලීන් ගායන ශෛලීන් බෙදලා ගිහිල්ලා තියෙනවද? මෙහෙමයි දැන් අපි මේ අපි දකුණු ඉන්දියාවට කතා කරන්න පුළුවන් දකුණු ඉන්දියාව ගැන. දකුණු ඉන්දියාවේ ගායනා කරන්නේ මුල් කාලේ ඔය ගායනා සියල්ලම කරේ ඉසෙයි වෙල්ලාල කියන කුලයට ඉසෙයි කියලා කියන්නේ සංගීතය, වෙල්ලාල කියලා කියන්නේ ගෝවියා කියන එක. දැන් ඒකේ එක්තරා ආකාරයක අපි ඍජු පරිවර්තනයක් ගත්තොත් එහෙම සංගීතය වවන්න, සංගීතය ගොවිතැන් කරන්න ඉසෙයි වෙල්ලාල කුලේ පිරිස තමයි කරේ. පසු කාලීනව මේක අතට අරගත්තා බ්‍රාහ්මණ කුලයේ අය, බ්‍රාහ්මින්ස්ලා. එතකොට ඒ හරහා ඉන්දියානු විශේෂයෙන් දකුණු ඉන්දියාවේ කර්ණාටක සංගීතයට වෙන කලෙලියක් වැටුණා. දැන් මුල් කාලේ දේවදාසී සදීර් කියලා අපි කිව්වේ ඒගොල්ලෝ තමයි භරතනාට්‍යම් ශිල්පිනියෝ දේවදාසීලා. නමුත් 1920 ගණන් වල රුක්මනී දේවී අරුන්ඩේල් කියන ඇය විවාහපත් වෙලා හිටියේ කෙනා අවසර දුන්නා, ස්වාමි පුරුෂයා අවසර දුන්නා ඇයට මේ සදීර් නාටක ඉගෙන ගන්න. එයා බ්‍රාහ්මණ කුලේ කෙනෙක්. එයා මේක ප්‍රගුණ කරන්න පටන් අරගත්තාට පස්සේ එයාගේ නිර්මාණ දැකලා දිගින් දිගටම බ්‍රාහ්මින්ස්ලා මේක ආක්‍රමණය කරන්න පටන් අරගත්තා. කොච්චර හරි කියනවනම් අද වෙනකොට දේවදාසි කුලේ කට්ටියට මේක අයිති නැති වෙලා තියෙනවා. අද කවුරු හරි අද කොන්සර්ට් හෝල් එකක වුණත් දැන් ඔය මං කිව්වා දකුණු ඉන්දියාවේ සංගීත සහ නර්තන මහෝත්සවය පවතිනවා දෙසැම්බර් කාලේ. ඒ වගේ දැන් මේ ඒ සභාවල පහළ කුලේ කෙනෙකුට හරිම අමාරුයි අවස්ථාවක් ගන්න. මගේ මම දන්නවා සංගීත ඇකඩමිය, මගේ පියා තමයි සංගීත ඇකඩමියේ සභාපති වෙලා හිටියේ අවුරුදු 25ක්ම ඔහු මිය යන තෙක්ම. මම සංගීත ඇකඩමියේ නම් මම දන්න කාලෙක ජීවිතේට වෙනත් කුලයක කෙනෙකුට ප්‍රධාන විශේෂයෙන් ඔය හැන්දෑවේ 5 ඉඳලා එහාට ෂෝ එකක අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ තරම්ම මේ කුලය ඇතුළට මේක කිදා බහැලා තියෙනවා. හරි දැන් ඇත්තටම අයිතිකාරයෝ සැබෑ උරුමකාරයෝ වෙනයි දැන් වෙලා තියෙන්නේ ඒක වෙනත් පිරිසක් විසින් හයිජැක් කරලා. ඉතින් කුල බෙරත් දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම තවිල් සහ නාදස්වරම් සම්ප්‍රදාය ඒක අයිති වෙන්නේ වෙල්ලාල කුලයට නෙවෙයි. මේ වෙනත් කුලවල අය තමයි ඒකත් කියන්නේ මේ ඉහළ කුලේ නෙවෙයි පහළ කුලවල අය තමයි මේක මේ වාදනයටත් අයිතිකාරයෝ. දැන් අදටත් ඒක නම් ලංකාවෙත් එහෙමයි, ඉන්දියාවෙත් එහෙමයි, අදටත් එහෙමයි. බ්‍රාහ්මණ කුලයේ අය කවුරුත් තවිල් නාදස්වරම් වාදනය කරන්නේ නැහැ. මම මේ දිනවල පොතක් කියවනවා හරිම ඉන්ටරෙස්ටිං. මේ මගේ සහෝදරයා ලියලා තියෙන මේක සෙබැස්ටියන් ඇන්ඩ් බ්‍රදර්ස් කියලා. ඒ පොතේ කියන විදිහට මේ දැන් බෙර හදන්නේ පහළ කුලයේ අය. නමුත් බෙර වාදනය කරන්නේ මෘදංගම් කියලා. දැන් දකුණු ඉන්දියානු සංගීත ක්‍රමය ඇතුලේ තාලවාද්‍ය ප්‍රධාන තාලවාද්‍ය භාණ්ඩය මෘදංගම්, ඊළාට ගඩම්, ඊට පස්සේ ගංජිරා සහ මෝර්සින් තාලවාද්‍ය භාණ්ඩ. මෘදංගම් කියන ප්‍රධාන තාලවාද්‍ය භාණ්ඩය හදන්නේ ක්‍රිස්තියානි පහළ කුලේ ක්‍රිස්තියානි සහ පහළ කුලවල අය. නමුත් වාදනය කරන්නේ ඉහළ කුලවල අය. දැන් මේක උනේ මේ විශේෂයෙන් සුද්දා රට අතෑරලා ගියාට පස්සේ urbanization නාගරීකරණය තුල මේ ආයත තව දුරටත් පිටිපස්සේ දොරෙන් එන්න කියන්න විදිහක් නැහැ. දැන් ලංකාවේ අපි අරගත්තත් එහෙම නැකති කුලයේ අයට සලකන විදිහ මුල් කාලේ ඉතාම නරකයි. මට මතකයි මම රවි බන්දුත් එක්කලා ඉස්සරම කාලේ කොන්සර්ට්ස් වලට යනකොට ඔය හෝටල් වල එහෙම කාමරයක් දුන්නේ නැහැ ඇඳුම් මාරු කරන්න. টয়ලට් එකේ තමයි ඇඳුම් මාරු කරගන්න දුන්නේ. ඒවට ඔය රවිලා චන්නලා රණ්ඩු කරලා සටහන් කරලා තමයි ඒ වගේ අර ඉල්ලීම් දිනා ගන්නවා වගේ කරගත්තේ. ඉතින් දැන් මේ කාලේ වෙනකොට ගොඩාක් දුරට ඔය කුල ක්‍රමයෙන් අයින් වෙනවා. හැබැයි ඒ මිනිස්සු එකට මූණාට සමාජය තුල එකිනෙකා කතා බහ කරාට මූණාට තවමත්
සංගීතය සහ නර්තනයේ අයිතිකාරයෝ කියලා සලකන්නේ බ්‍රාහ්මණ කුලයයි ඉහළ කුලයයි. Thank you, sir. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. නජ්මට ප්‍රශ්න තියෙනවද? සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කර්නාටික් මියුසිකුයි දැන් හින්දුස්ථානි මියුසිකුයි කියන දෙක අතරම මේ වාදන ශෛලීන් අතර තියෙන වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? හරිම අමාරු ප්‍රශ්නයක් ඕක. ඒකට ඩෙමොන්ස්ට්‍රේට් කරලාම පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ දැන් හින්දුස්ථානි මියුසික් කියලා කියන්නේ මැද පෙරදිග සංගීතයත් එක්කලා මිශ්‍ර වෙච්ච සංගීත ක්‍රමයක්. එතකොට ඉන්ස්ට්‍රුමන්ට්ස් වල උනත් ඒ භාවිත කරන සංගීත භාණ්ඩ උනත් වෙනස්, ඒ වගේම එන හඬවල් වෙනස්. එතකොට කර්ණාටක සංගීතය ඇත්තටම ටිකක් හෙවි වැඩි. දැන් අර හින්දුස්ථානි සංගීතයට අර පර්සියානු බලපෑමත් එක්කලා ඒව පොඩ්ඩක් ලයිට් වෙලා තියෙනවා. දැන් කර්ණාටක සංගීතයට එනකොට ගායනයක් වුණත් ඉතාමත්ම හෙවි. පොඩ්ඩක් ඉන්න මම මේ YouTube එකකින් මම අරගෙන දාලා පෙන්නන්නම්. මේ අවශ්‍ය නැහැ, මගේ ළඟ තියෙනවා, මම මෙතන පෙන්නන්න. මේ බලන්න මේ ගීතය අපි අරගත්තොතින් sir excuse me අපිට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ sir. මොකද සර්ගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ අපිට. හරි ඇහෙනවා නේද? මේ ස්ක්‍රීන් එක අනේව ඇහෙනවනේ. හරි පොඩ්ඩක් ඉන්න. මේ බලන්න මේ හින්දුස්ථානි රාග හම්සද්වනි අජෝයි චක්‍රබෝති ඇහෙනව නේද? හෙලෝ සර් ඇහෙනවා. දැන් තේරෙනවා ඇතිනේ ඒක හරීම ලයිට්, හරීම සුමුදුයි සිනිදුයි ඒ ගායනය. ඒ කියන්නේ නෝට්ස් අතරේ ලොකු ඉඩක් තියෙන නමුත් බලන්න මේ කර්ණාටක මේක කොච්චර හෙවිද කියලා.
TM Krishna. Already. මම දන්නේ මම හරි උදාහරණෙන්ද ගත්තේ කියලා මේ කර්ණාටක සංගීතයේ අපේ තියෙනවා කම්පීත ගමක කියලා. ඒක මේ ගායනයේදී definitely identify කරන්න පුළුවන්. පොඩක් ඉන්න මෙන්න මේ හරියෙන් දාලා බලමු. Maragu kotelane gana cebadi mugine siranga siru Maragu kotelane දැන් අර හින්දුස්තානයේ කියන එක මේකේ ගායනන්නේ that's the difference. ඒක ටිකක් heavy වැඩි මට තේරෙන්නේ නැහැ ඒක කියලා දෙන්න මම ගායකයෙක් නෙවෙයි නිසා මට demonstrate කරන්නත් බෑ සමා වෙන්න. ඒක ටිකක් වෙනමම කතා කරන්න ඕනේ විෂයක් ඕක. මම හිතන්නේ මම ගත්ත උදාහරණ හරි කියලා ඒකට සමා වෙන්න මට මම සංගීතය ගැන නෙවෙයි මේක සංගීත සමාජ විද්‍යාව ගැන නිසා මම එච්චරම ওই පැත්ත ගැන කල්පනා කරෙත් නැහැ. Any more questions? ස්ටුඩන්ට්ස් ලට ප්‍රශ්න තියෙනවා නම් තව අහන්න පුළුවන්. සර් ඔව්. අපිට සාම්ප්‍රදායික බෙරයක් විදිහට උඩැක්කිය ලංකාවේ තියෙනවනේ. ඒ වගේම ශිව දෙවියන්ගේ අර ත්‍රිශූලයත් එක්කම බැඳුණු උඩැක්කිය වගේ බෙරයක් අපිට දකින්න පුළුවන්. දැන් අපිට එතනින් මොනවා හරි ඩිෆියුෂන් සංකල්පයක් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ දෙකටම ආවේනික වෙච්ච දෙයක්ද යත් සම්බන්ධයක් තියෙනවද? ඔව් දැන් උඩැක්කියට ආවහම උඩ ශිව දෙවියන්ගේ අතේ තියෙන මේ බෙරයට කියන්නේ දමරු. පොඩ්ඩක් කටහඬ ඇහෙනවා මදි වගේ. ඇහෙනවද? දැන් ඇහෙනවද? දැන් හරි. ඒ ශිව දෙවියන්ගේ අතේ තියෙන බෙරයට කියන්නේ දමරු කියලා. ඒ දමරු කියන බෙරය පොඩි බෙරය දැන් ඒක උඩරටක් තියෙනවා. උඩරටට එන්න ඉස්සෙල්ලා දැන් මෙහි තියෙනවා ආතත විතත විතතාර්ථ ඝන සුසිල කියලා පංච තූර්ය නාද කියලා. දැන් ඕකම තියෙනවා කේරළේ පංච වාද්‍යම් කියලා. ඒ පංච වාද්‍යම් වලත් භාවිතා කරනවා මේ මොනවාද වාදන භාණ්ඩ පහක් කොම්බු ඊලතාලම් එඩකයා
සුත්ත මත්තලම් තිමිලා කියලා. ඔය වාදන භාණ්ඩ පහ තමයි පංච වාද්‍යම් වල භාවිතා කරන්නේ. එඩෙකයා කියලා කියන්නේ උඩැක්කියට. හැබැයි ලංකාවේ උඩැක්කිය වාදනය කරන්නේ අතේ තියාගෙන මෙහෙම තනි අතින් මෙහෙම අර ලණුවක් අල්ලගෙන ඒට යම් කිසි මේ මොකක්ද කියන්නේ ඒකට හයියෙන් සහ හිමින් ඒ ලණුව අතාරිනවා ආයෙත් තද කරනවා ඒ වාදනය කරන්නේ ඇඟිල්ලෙන්. නමුත් එඩෙකයා එක වාදනය කරන්නේ එහෙම නෙවෙයි. ඒක ඊට වැඩිය වෙනස්. එඩෙකයා එක ඊට වැඩිය ලොකුයි. පොඩ්ඩක් ඉන්න මම YouTube එකේ බලමු එඩෙකයා එකක් බලා ගන්න පුළුවන්ද කියලා. එඩෙකයා එක අතකින් කෝටුවකින් තමයි එඩෙකයා එක වාදනය කරන්නේ. මම බලමු මම පංච වාද්‍යම් බලමු. මේ තියෙන්නේ පංච වාද්‍යම් එකක්. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද? තියනවද? නෑ සර්. දැන් හරිද? නෑ සර්. හරි සර් හරි. මේ තියෙනවා පේනවද? මේ මම කර්සර් එක ගෙනියන්නේ මේ මෙතන මේ තියෙනවා. මෙන්න මේක තමයි මේ උඩැක්කිය වගේ කරේ එල්ලගෙන වාදනය කරන්නේ එඩෙකයා. මේ සුත්ත මත්තලම්, මේ තිමිලා, මේ කොම්බු. ඊළ තාලම් කියන්නේ තාලම් පොටට. මෙන්න දැන් පැහැදිලිද මේ ප්‍රශ්නේ අහපු කෙනාට? ඔව් සර් බොහොම ස්තුතියි. මේ පංච වාද්‍යම් තමයි මම නිබන්ධනය කරේ. මම මේ අවුරුද්දයි මාස 9ක් කේරළ කලා මණ්ඩලම් වල මේ ඉඳගෙන රිසර්ච් එකක් කරලා තියෙනවා මේ පංච වාද්‍යම් ගැන. ඒකයි මට ලේසියෙන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් වුණේ. අපේ තව ප්‍රශ්න නැත්තම් සර් අපිට පුළුවන් අදට මේක මේ දේශනය මෙතනින් නවත්තලා අපිට පුළුවන් වෙනත් මාතෘකාවක් අරගෙන අපිට ඉස්සරහට අපේ ළමයින්ව දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කලාව පිළිබඳ මානව විද්‍යාව ගැන කතා කරනකොට උසස් සංස්කෘතික මානව විද්‍යාව ගැන කතා කරද්දී ජනශ්‍රතිය ගැන කතා කරද්දී විශේෂයෙන්ම සංස්කෘතික මානව විද්‍යාව පැත්තට වගේම භෞතික මානව විද්‍යාවෙත් අපි කතා කරන විවිධ ශාස්ත්‍ර තියෙනවා. ඒතර මේ හැම එකටම වගේ ඔය මිනිසා සහ සංගීතය සංස්කෘතිය අතර සම්බන්ධය ගැන අපි ගොඩක් වෙලාවට කතා කරනවා. ඒ විතරක් නෙමෙයි අපි භෞතික මානව විද්‍යාවේදී කතා කරනවා කොයි කාලෙද පුද්ගලයෙකුට මිනිසාට කතා කිරීමේ හැකියාව ආවේ, එයාගේ කොහොමද මේ කතා කිරීමේ හැකියාව දියුණුනේ භෞතික මානව විද්‍යාත්මක වශයෙන්, ඊට පස්සේ කොහොමද මේ කටහඬ වර්ධනය වීමත් සමග පරිසරයත් එක්ක එකතු වෙලා එයා මේ මියුසික් නැත්තම් අපේ සංගීත භාණ්ඩ සකසාගෙන වර්තමානයේ වෙනකොට මේ දියුණු සංගීත ක්‍රමයක් දක්වා ඒක දියුණු කරගෙන පරිණාමයේ වශයෙන් සංස්කෘතික භෞතික මානව විද්‍යාත්මක කියන දෙකෙන්ම අපි කතා කරනවා. එතකොට මම විශ්වාස කරනවා අද මේ දේශනය කරන්න ඇත්තටම අපිට තියෙන්නේ පොඩි සුළු වෙලාවක් වුණත් අපි හිතනවා දරුවන් මේ අපේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ සියලුම දරුවන් මේකෙන් ඉතා ලොකු දැනුමක්, ඉතා වැදගත් දැනුමක් Tamanගේ දැනුම් පද්ධතියට සංස්කෘතිය මිනිසා කලාව සම්බන්ධයෙන් එකතු කරගන්න ඇති කියලා. ඉතින් මම මේ වෙලාවේ මගේ විශේෂ ස්තුතිය විෂ්ණු වාසු මහත්මයාටත් සර්ටත් ඒ වගේම තමයි ප්‍රනීත් අබේසුන්දර අපේ සර්ටත් සහභාගී වුණු සියලුම සිසු දරු දැරියන්ටත් මාත් එක්ක මෙතන හිටපු කනිෂ්කටත් අධ්‍යනාංශයේ සියලුම දෙනාටත් ආචාර්ය මණ්ඩලය ඇතුළුව ඒ වගේම තමයි අධ්‍යනාංශ ප්‍රධානී චාමලී නහල්ලගේ මහත්මියටත් අනිකුත් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපිට මේ වගේ දැනුමක් එකතු කරාට.